අපිට දැන් අපි හැමෝටම දැන් පෘථග්ජන ස්වභාවයේ මේ ලෝකය තියෙන ලෝකයක් වෙලානේ. තියෙන ලෝකයක් පැනවිලා තියෙන ලෝකයක් තුළ මම ඒ තියෙන දේවල් මගේ කරගෙන යම් බැඳීම් සකසගෙන ඒ බැඳීම් ඔස්සේ රාග ද්වේෂ මෝහ සකසමින් ඒ සිදුවන ක්‍රියාවලියක් සෑම මොහොතකම පවතින්නේ. එතකොට මේ එතකොට අපි බලමු මේක මේ ඇත්තටම පවතින ලෝකයක්ද? මේ ලෝකය ඇත්තටම පවතිනවද? මම සාලෝකය මම සහ මගේ බාහිරය මේ ලෝකය ඝන සංඥාවෙන් පැනවෙනවද? මේ සත්වයා මේ ලෝකෙට බැඳෙන්නේ ඇයි? මේ ලෝකයේ ඝන සංඥාවෙන් හමුවන නිසා. තමා වෙන් වෙලා තමා කියන ස්වභාවය, පුජ්‍යල ස්වභාවය වෙන් වෙලා තමාට පරිබාහිරින් ඝන සංඥාවෙන් යුක්ත ලෝකයක් මුණ ගැහෙනවා. ඒ මුණ ගැහිම තුල ඒවය අයිතිකාරත්වයේ උදෙසා සටන් කරනවා. ඒවා ප්‍රතික්ෂේප කිරීම සඳහා දේශයෙන් සටන් කරනවා. ඒ තියෙන ලෝකයේ තුල මෝහය තුල රාග ගින්න, දේශ ගින්න, රාග ගින්නෙන්, දේශ ගින්නෙන් දැවෙනවා. ඉතින් ඕක තමයි සාමාන්‍ය ක්‍රියාවලිය ලෝකේ. එතකොට අපිට මේ ලෝකේ මේ පවතින ලෝකේ මම සහ මගේ මට අයිති සහ මට අයිති නොවන ඒ ද්‍රව්‍ය වස්තු පැනවෙන තැන ලෝකයේ පවතින තැන පවතින ලෝකයේ තුල රාග ගින්නෙන් දැවෙන්න එපා, ද්වේෂ ගින්නෙන් දැවෙන්න එපා. රාගයෙන් ඉවත් වෙන, දේශයෙන් ඉවත් වෙන්න කිව්වට ඇත්තට මේක කරන්න පුළුවන්ද? ඒක කළ හැකි දෙයක්ද? මාත් උත්සාහ කරා මුලදීම. එහෙම ක්‍රමයක් තියනවද කියලා. ඒක හරියට අර ලේන් අම්මා ලේන් පැටියව බේර ගන්න අර වල්ගෙන් මුද සිඳින්න ගියා වගේ. ඉඩාවක් විතරයි. වෙහසක් ඉඩාවක්. මේ ලෝකයේ දැවෙන දුකෙන් මිදෙන්න යමක් කරන්න කියලා බුදුන් වහන්සේ පැනෙන්නේ නැහැ.
මේ ලෝකයේ යථා ස්වභාවය තේරුම් ගන්න කියලා විතරයි දේශනා කරේ. මේක ඇත්ත දකින්න. මේ ඝන සංඥාවෙන් පැනවෙන මම කියන ස්වභාවය පැනවෙන මට බාහිර අයිතිකාරත්වයන් පැනවෙන මේ ලෝකයේ තුල මට එන සැප සංඥාව දුක සංඥාව මෙන්න මේ සංඥාවන්ගේ ඇත්ත දකින්න. ඒ සංඥාවන් නැති කරන්නවත් ඒව ප්‍රතික්ෂේප කරන්නවත් නෙමෙයි කිව්වේ. මේක ඇත්ත දකින්න කියලා. ඒ ඇත්ත කාටවත් බාහිරින් බලෙන් පෙන්වන්න බෑ කාටවත්. ඒක තමයිමයි දකින්න ඕනේ. මේ සත්‍ය දැකපු කෙනෙක්ට පුළුවන් මෙන්න මේක මෙහෙමයි කියලා මං සලකුණු පෙන්නන්න. මේ ඝන සංඥාවෙන් මම පනවගෙන බාහිර ලෝකේ පනවගෙන ඉන්න ලෝකේ ඇත්ත මේකයි. උඹලා දකින්න ලෝකේ ඇත්ත මේකයි කියලා කෙනෙක්ට හනගාලා කියන්න පුළුවන්. නමුත් ඒකේ ආකාරයෙන්ම පෙන්වන්න බෑ. ඒක දකින්න ඕනේ තමන්මයි. තමා තුලින් තමාගේ අභ්‍යන්තරේ අපි අපේ අභ්‍යන්තරයට හැරුණොත් අපි තුලට හැරුණොත් මේ ලෝකය මොකක්ද? මේ ලෝකය මට දැනෙන්නේ කොහොමද? මේ ලෝකෙ මං හඳුනගන්නේ කොහොමද? මේ ලෝකේ හඳුනගන්නේ කවුද? මේ මම කියන්නේ කවුද? අපි අභ්‍යන්තරයට ගිඳා බහලා බලනවා. මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? මේ මොහොතේ. ඊයේ සිද්ධ වෙච්ච දෙයක් ගැන නෙමෙයි. හෙට සිද්ධ වෙන දෙයක් ගැන නෙමෙයි. මේ මොහොතේ මොකද වෙන්නේ? මේ මොහොතේ. මේ මොහොතේ යමක් දැනෙනවා. ඒ දැනෙන්නේ කාටද? දැනෙන්නේ මොහොතද? දැනෙන්නේ කොහොමද?
මේ මස් කයටද මේ ගාන සංඥාවෙන් අල්ලගෙන ඉන්න රූපයටද මේ රූපය තුල ඝන සංඥාවෙන් ඇස පැනවිලා තියෙනවා නාසය පැනවිලා තියෙනවා කන පැනවිලා තියෙනවා දිව පැනවිලා තියෙනවා කය පැනවිලා තියෙනවා එතකොට මේ දැනෙන දේවල් මේ මොහොතේ පවතින දැනීමක් සහ දැන ගැනීම මේ දැනීම සහ දැන ගැනීම සිද්ධ වෙන්නේ කොහොමද ඒක ඇහැ තුලද වෙන්නේ මේ රූපේ තුල පේන මේ මාස ඇසින්ද කනින්ද නාසින්ද දිවෙන්ද කයින්ද මේ දැනීම අපිට එක් නොඑක් ආකාරයෙන් දැන ගැනීම සිද්ධ කරනවා. පෙනීමක් ආකාරයට, ඇසීමක් ආකාරයට, ගන්ධ සුවඳ රස ස්පර්ශ ආකාරයට, සහ සිතීම ආකාරයට. එතකොට ඔය දැනීම් සහ දැන ගැනීම සිද්ධ වෙන්නේ මේ බාහිර රූපය තුලද මේ මාස් ඇස් තුලද මාස් කන තුලද එතකොට මේ ඇහැට පේනවනම් ඇහැට දැනෙනවනම් ඇහෙන් දැනගන්නවනම් අපි මේ ඇහැ ස්පර්ශ කරනකොට ඇහැ ස්පර්ශ කරාම අපිට තියෙන එතන දැනීමක් විතරයි. එතන පෙනීමක් නැහැ. කන ස්පර්ශ කරොත් තියෙන එතන ඒ දැනීමක් ස්පර්ශ දැනීමක්. සීමක් පැනවෙන්නේ නැහැ. දිවත් ඒක ඒ ආකාරයෙන් නාසයත් ඒ ආකාරයෙන් එතකොට එම් බලනකොට මේ මුළු මේ බාහිරින් පැනවන මේ මස් ඇස කන නාසය දිව කය ඒ සියල්ලම මස් ඇස කය මස් ඇස නාසය දිව කන මේ සියල්ලම කය කය කියන ස්වභාවයට තමයි වැටෙන්නේ. එතකොට නම් කාටද මේ ඇත්තටම පේන්නුනේ ඇහුනේ? ඒක තමයි අපි මේ අභ්‍යන්තරයට ඇවිල්ලා තමා තුලින්ම විමසන්න ඕනේ. චර කාලයක් ඉබදුනාට පටන් මම මේ ඇස් දෙකෙන්මයි දැක්ක කියනවනේ. මොනවා හරි වුණාම මේ කන් දෙකෙන්මයි ඇහුනේ. නෑ මම මේ ඇස් දෙකටම දැක්ක කියලා. ඒ ඇත්තටම ඇස් දෙක දැකලා තිබුණාද? ඔබ හොඳ සිහි කල්පනාවෙන් බැලුවොත් ඇත්තටම මේ ඇස් දෙක ඇහැ කියනවද මේ රූපය? මේ මට පේනවා මම ඇස.
සිතමයි පනවන්නේ. සිතමයි මේ ඇස පනවන්නේ. සිතමයි මේ පෙනෙන බව පනවන්නේ. සිතමයි මේ රූපේ පනවන්නේ. මේ ඇහෙන් මම රූප දකින්නවා. මේ මගේ ඇස කියලා පැනවෙන්නෙම සිතකින්මයි. ඒක අපි ඒ වෙනකන් දැක්කේ නෑ. මේ පේන්නේ කොහොමද කියලා අපි තුලට හැරෙනකම් අපි ඒක දැක්කේ නෑනේ. අපි එළියේ මේ ඇස් දෙකෙන්ම රූප බල බල ගියා. මේ ඇස් දෙකෙන්මයි දැක්කේ කියේ. අපි තුල හැරිලා මොහොතක් කල්පනා කරනකොට අපිට දැනෙනවා මේ ඇහැ කියන්නේ ඇහැ කියලා හඳුනා ගැනීමක් පනවන්නේ සිතකින්මයි. ඒකට මේ ඇසක් හම්බ වෙලා තියෙන්නේ සිතකටමයි. කියන්නේ ඇහැ කියන්නේ සිතන බව. පෙනෙනවා කියලා පැනවෙන්නේ සිතන බව. ඒ පෙනෙනවා කියලා සිතටනේ දැනෙන්නේ සිතකින්නේ සිතන්නේ. මේක හොඳට සසඳලා බලන්න මේ මලකඳක් සමග. මලකඳක් කියන සිත නිරුද්ධ වූ තැන. එතකොට ඒ ස්වභාවය දැන් තමා මේ ඉන්න ස්වභාවය එක සසඳලා බලන්න. එතකොට රූපය ගැන කතා කරනකොට ඒ ඇසට පෙනෙන රූපය ඒ ඇස කියන්නේ නැහැනේ මේක රූපය මේ රූපේ මම දකින්නවා කියලා මේක රූපයක් කියලා. ඒක රූපයක් බව පනවන්නේ සිතමයි. එතකොට මේ කනට ගිය ඇසීම තැනට ගියොත් ඒත් ඒ ආකාරයෙන්මයි. ඉතින් කෙනෙක්ට මේක හොඳට සිහිය පනවගෙන සිහිය පවත්වලා සතිම හොඳ මනා සතිමත් බවකින් මෙන්න මේක විදර්ශනාවක් විදියට දැකගෙන ගියොත් තමා තුලින්ම තමාගේ මේ කය මේ ඇසෙන ස්වභාවය මේ රූපකය කය ශබ්දකය ගානකය සෝතකය ජීවහකය මේ සියල්ල මේ කියන්නේ මේ ඇසෙන පෙනෙන දැනෙන ස්වභාවයන් ටික මේ විදියට විදර්ශනා කරගෙන ගියොත් ඔබට මේ සිත කොටු කරගන්න පුළුවන්. මේ ඔබට මේ ඔබ සහ ලෝකයේ මේ ඝන සංඥාවෙන් පනවගෙන ඇසින් බලනවා කනින් අහනවා කියලා මේ ඔබ කියලා රූපයක්ම වාගෙන මේ සිත පෙන්නන මායාව මේ සිතේ රඟපෑම ඔබ මනස සිහියෙන් මේ සිතටම පෙන්නගෙන ගියොත් ඒ මනනා විදර්ශනාවකින් යෝනිසෝ මනසිකාරයකින් ඒක කරන්න පුළුවන් නම් මේ විඥාණයට පිටින්න බැරුව යන අවසානයේ එතකොට අපි දැන් මේ ඝන සංඥාවෙන් පැනවෙන මම සහ මගේ ලෝකය අභ්‍යන්තරයට ඇවිල්ලා මේ චිත්තසයිතයිතසික මට්ටමේ ඒ කියන්නේ මේ
පෙනීමම කියන්නේම සිත. සිතන බව. ඇසීමම කියන්නේ සිතන බව. සිත. තමා තුළින්ම මේක මේ ආකාරයට දැනගෙන යන්න ඕන හොඳ සතිමත් බවකින්. ඒක තමාගේ කය හරහාම තමා තුළින්ම දකින්න. තමාගේ ඇසෙන් තමාගේ රූපය පේනවා. එතකොට ඔබම ඔබේ අභ්‍යන්තරේ විමසන්න. මේ ඇහැටද පේන්නේ මේ මම කියලා හිතන බවක්ද? මේ මගේ ඇස කියලා හිතන බවක්ද? මේ මම කියලා මගේ රූපය කියලා මම සිතන බවක්ද? සිතවිල්ලක්ද? මේ මගේ කනද මගේ කනට මගේ කටහඬ වැහෙනවද? මේ කන කියන්නේ සිතවිල්ල. සිතවිල්ලකින් පැනවිලා. ඒතර කටහඬ කියන්නේ සිතවිල්ල. ඒතර මගේ කටහඬ කියන්නේ සිතවිල්ල. එතකොට මගේ හඬම මට ඇහෙන එකයි බාහිර හඬක් ඇහෙන එකයි මේකේ දෙකේ වෙනසක් තියෙනවද? මගේ හඬයි බාහිර හඬයි කියලා දෙකක් ඇහෙනවද? නැත්නම් එකම ක්‍රියාවලියක්ද සිද්ධ වෙන්නේ? දැන් ස්පර්ශය දැන් මේ කාය ස්පර්ශය ගන්න කාය ස්පර්ශය දැන් තමා ස්පර්ශ කරනවා තමාගේම කය. දැන් එimhe හිතනවානේ මේ මම මගේ කය ස්පර්ශ කරනවා. ତର මේ අත මගේ. ତර මේ අතින් මම මගේ ඇඟ ස්පර්ශ කරනවා. ස්පර්ශ කරනවා කියන සිතිවිල්ල. ඒ කය මගේ කියන සිතිවිල්ල. එතකොට එතන ස්පර්ශය තුල ඉන්න දැනීම ඒ දැනීම සිතක්. එතකොට දැනීම කියන චිත්තයකට ඒ හරහා පහළ වෙච්ච සිතිවිලි ක්‍රියාවලිය චෛතසික ක්‍රියාවලිය තමයි මගේ කය ස්පර්ශ කිරීම සහ මගේ කය ස්පර්ශ කිරීම කියන්නේ. එතකොට ඔය විදිහට දැන් මම බාහිර ලෝකයක් දකින්නවා කියලා ඊටපු මම මගේ අභ්‍යන්තරයට හැරුණම අභ්‍යන්තරය තුලින් මේ මොකද්ද වෙන්නේ කියලා බලාගෙන ගියාම මේ හම්බ වෙන්නේම සිතක් සහ සිතිවිල්ලක්. එතනින් එහාට යමක් හම්බ වෙලා නැහෙනි. සියල්ලම චිත්තයන් සහ චෛතසිකයන්. එහෙමනම් මේ මොහොතේ වෙන ක්‍රියාවලිය මොකද්ද? මේ මොහොත වෙන ක්‍රියාවලිය මම මාතුලින් දකිනකොට මට ලැබෙන්නෙම මට දැනෙන්නෙම සිතක්. සිතක ක්‍රියාවලිය. එතකොට මේ මොහොතේ හටගන්නා මේ සිතක හටගන්නා චෛතසිකය
චෛතසික ක්‍රියාවලියකට තමයි මේ වෙලාවේ මේ මොහොතේ මේ මම කියලා පනවගෙන තියෙන්නේ. මම කියලා පැනවිලා මම කියලා රූපයක් පැනවිලා ඒ රූපයට ඇස කන නාසය දිව කියලා පනවලා ඒකට එන අරමුණු රූප ශබ්ද ගන්ධ රස විදියට පනවලා හැබැයි කිසිම දෙයක් මේ කය ගැනවත් ඒ පේන හැෙන දැනෙන රූප ශබ්ද ගන්ධ ස්පර්ශ ගැනවත් මේ කය දන්නේ නැහැ මේ රූපය දන්නේ නැහැ ඒ රූපය ගැනවත් රූපය දන්නේ නැහැ ඒතර සියල්ල දන්නේ සිතක් ඒතර මේ රූපය දැනෙන්නේ සිතකට රූපය ගැන හිතන්නේ සිතකින් ඒතර බාහිරෙන් අපි යම ඒ රූපය දිහා රූපය පේන්නේ සිතක් ආකාරයට බාහිරින් පෙනීමක් ආකාරයට ඒතර බාහිරින් පෙනෙන රූපයක් බාහිරේ රූපයක් අපිට දැන් බාහිරේ රූප පේනවා කියලා සිතනවා මේ ඇසෙන් එතකොට ඇසම ඒ විදියටම මේ රූපය දිහා බැලුවොත් මේ කය දිහා බැලුවොත් ඒකත් බාහිර රූපයක් ආකාරයටනේ පේන්නේ එතකොට මොකද්ද ආභ්‍යන්තරය එතකොට මේ සිත කොහෙද හටගන්නේ දැන් දැනුනේ මේ කය තුල හට ගන්නවා කියලා. මේ රූපය තුල හට ගන්නවා කියලා. එතකොට මේ රූපය පේන්නේ සිතකටලු මේ රූපය දැනෙන්නේ සිතකටලු. එතකොට මේ රූපය පේන්නේ බාහිර රූපයක් විදියට. අනිත් රූප පේන්නේ බාහිර රූපයක් විදියට. පෙනීම තුල එතකොට මේ ඒ පේන්නේ සිතකටනේ මේ රූපය පේන්නේ බාහිර අනිත් රූප පේන්නේ සිතකට එතකොට මේ සිත තුල මේ රූපය තුල සිත මේ මොහොතේ සිත හටගෙනද නැත්නම් මේ සිත තුල මේ රූපය හටගෙනද අන්න ඒක තමයි අපි නුවණින් දකින්න ඕනේ. මේ සිත නිසයි නම් අපි මේ රූපයට අපිට මේ රූපය දැනෙන්නේ. සිත නිසයි නම් මේ අපිට මේ රූපය ඇහෙන්නේ. එහෙනම් මේ සිත තුල හටගත් රූපයක්. ඒතකොට සිතක් තුළ ඝන සංඥාවෙන් රූප තියෙන්න පුළුවන්ද? සිතක් තුළ පඨවි ආපෝ තේජෝ වායු තියෙන්න පුළුවන්ද?
එතකොට මොකද්ද මේ පඨවි ආපෝ තේජෝ වායෝ? දැන් මේ ගන්නට දැනෙන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ නිසා කියනවනේ. ගනලු වැగిරෙනවලු පිම්බෙනවලු හැකිලෙනවලු එහෙම නැත්නම් උණුසුම් සිසිල් බවක් දැනෙනවලු මේ රූපේ. සිතට නම් මේ රූපය සැකසුනේ. ඒතර සිතක් තුල කොහොමද ඔය ස්වභාවයන් ටික? ඝන ආකාරයෙන් ධාතු ස්වභාවය. වැగిරෙන ආකාරයෙන් ආපෝ ස්වභාවය. එන එතනත් හොඳට දකින්න මේ පඨවි කියන්නේ පඨවි කියනකොට අපිට එන්නේ මොකද්ද? තද ගතිය. එහෙනම් මේ තද ගතිය මේ ඝන සංඥාව මේ සිත තුලම සිතේම ස්වභාවයක් නේද? ඒ සිතේම එක්තරා ස්වභාවයක් නේද? දැන් හොඳට බලන්න දැන් මේ වෙලාවේ මම දැන් කම්පියුටර් එක අල්ලනවා. එතකොට දැන් ඔයගොල්ලන්ට හිතෙනවා මට මේ කම්පියුටර් එක ඕන දැන් මට ගණට දැනෙනවා. දැන් මේ කම්පියුටර් එකේ ඝන බව දැන් ඕගොල්ලන්ටත් දැනෙනව නේද මේ වෙලාවේ? එහෙනම් ඕගොල්ලන් කම්පියුටර් එකක් ඇල්ලුවද? දැන් මට දැනෙන විදියට ඕගොල්ලන්ට ඝන බව දැනෙන්නේ නැතිනේ. මම නම් ඝනයි කිව්ව මේ වෙලාවේ අල්ලලා. දැන් ඕගොල්ලන්ට ඝන අල්ලන්නේ නැතුව ආවා ඒ ඝන සංඥා. ඝන ස්වභාවය දැනෙනවා. පඨවි මේ තද ස්වභාවය තද ගතිය ඝන සංඥාව. එතකොට ඕගොල්ලන්ට ඒක දැනුනේ සිතට නේද? අල්ලන්නෙත් නැතුව. එහෙනම් මේ කයේ තද ගතිය කියන්නේ මේ රූපේ තද ගතිය කියන්නේ ඒ රූපය මවපු සිතේම ස්වභාවයක් නේද? එතකොට මේ වැగిරෙන ස්වභාවය ද්‍රව ගතිය ඒ සිතේ ස්වභාවයක් නේද? එතකොට මේ උණුසුම් බව සීතල බව දැන් මේ වෙලාවේ මම මගේ අත අල්ලලා මම කියනවා උණුසුම් කියලා. ඒක ඔබටත් දැනෙනවනේ ඔබ අත අල්ලන්නේ නැතුව මගේ. එතකොට මේ කයේ පවතින පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවය මේ කය උපද්දවාලුයි සිතේම පවතින ස්වභාවය. සිතේම පවතින ස්වභාවය. එතකොට මේ පඨවි ආපෝ තේජෝ වායෝ චිත්තද ස්වභාවය. ඒකනේ බුදුන් වහන්සේලා පඨම නිබ්බාන සූත්‍රයේද කොහෙද නේ මට මතක නැහැ. පළතුන යත්ත නේව පඨවි ආපෝ තේජෝ නගානති. එතන ලස්සන කතාවක්
කියවෙනවා ඒ සූත්‍රේ ඒ විඥානයේ ස්වභාවය. උපේ චන්දම සූර්යා මේ පඨවි මේ විඥානයේ තුල අහස පොළව ඉරහඳ තාරකා මේ පඨවි ආපෝ තේජෝ වායෝ මේ සියල්ලම මේ විඥානයේ ස්වභාවයක් බව විඥානයේ දැනෙන ස්වභාවයක්. එතකොට එනම් මේ මම මේ ඝනසක් මේ ඝන කයකින් යුක්ත මේ මම නිර්මාණය වෙලා මම තුලින් නිර්මාණය වෙන සිතක් ක්‍රියාකාරකමක්ද එහෙම නැත්නම් මේ අනන්ත අවකාශයක් තුල අනන්ත පසුබිමක් තුල ඒ මොහොතේ හටගන්නා චිත්තයක සිදුවන ක්‍රියාවලියත් අනන්ත පසුබිමක් තුළ ඒ මොහොතේ හටගන්නා සිතක චිත්තයක නිර්මාණය වන කයක් සහ නිර්මාණය වන ලෝකයක්. මේ මොහොතේ අනන්ත පසුබිමේ සකස් වෙන මේ සිත පෙර අවිද්‍යාව තුළ මේ මොහොතේ සකස් වෙන චිත්තය ඒ චිත්තය තුළ හටගන්නා මේ රූපය එතකොට මේ ඇත්තටම මේක මේ ලෝකය කියන්නේ මේ මම කියන්නේ නාම රූපද නාම ධර්මතාවයන්ද මේ ලෝකයම මම සහ ලෝකයම නාම ධර්මතාවයන්ද දැන් ඔබ යමක් දකිනවා එතන තියෙන පෙනීමක් ඒ පෙනීමක් කියන්නේ සිතක සකස් වීමක්නේ ඒ මොහොතේ හටගන්නා චිත්තය එතකොට ඒ මොහොතේ හටගන්නා චිත්තය නම් ඒ පෙනීම
එතකොට වෙනම චිත්තයක් තියනවද ඔබ කියලා? වෙනම පැත්තකින් තව චිත්තයක් හට ගන්නවද මේ මම කියලා? එක චිත්තයනේ එකවරකට හටගන්නේ. එක සිතයි. එතකොට මේ මොහොතේ හටගන්නා ওই පෙනීම කියන සිත. ඒ පෙනීම කියන සිත, ඒ පෙනෙන පරාසය තුල ඔබට හමු වුණ යමක් තියනවද? ඝන සංඥාවකින්. ඔබේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, සම්පූර්ණ භාර්යාව වෙන්න පුළුවන්, ගෙවල් දොරවල් යාන වාහන මිතුරන්. මේ මොහොතේ ඔබේ ඇසට නැවෙන ඒ පෙනීම කියන පරාසය තුල මේ මොහොතේ සකසන පෙනීම. එතකොට මේ පෙනීම මේ අනන්ත වූ පසුබිමේ මේ මොහොතේ හටගන්නා සිතන. එතකොට ඒ සියලු ඔබ ඒ අම්මා තාත්තා ඒ පෙනීම තුල ඔබ නම් කරා වූ අම්මා තාත්තා දරුවා අහස පොළව කියලා ඒ පනවපු සියල්ලම ඔබේ චිත්තයම නේද? ඒ කියන්නේ ඔබම නේද? දැන් මේ මොහොත බලන්න. දැන් මේ මොහොතේ ඔබට යම්කිසි ධර්මයක් ශ්‍රවණය වෙනවා. එතකොට ඒ ශ්‍රවණය වෙන ධර්මයට මේ මොහොතේ හටගන්නා සිත ඒ ශ්‍රවණයට ගෙවිලා නේද? ඒ ශ්‍රවණය බවට පත් වෙලා. එතකොට දැන් ඔබ මේ වෙනකන් කෙනෙක්ගෙන් බණ ඇහුවා. ඇත්තටම හොඳට සිහිය පනවන්න. ඔබ මේ මොහොතේ කෙනෙක්ගෙන් බණ අහනවද? ඔබම ඔබට බණ කියා ගන්නවද? ඔබට අන්න ඒක හරියට දැනුණොත් අන්න ඔබ බුදුන්ගෙන් බණ ඇහුවා. ඔබ මේ වෙලාවේ දේශකයෙක්ගෙන් බණ අහනවද? ඔබ ඔබටම බණ කියා ගන්න. ඔබ එතන හරියට දැක්ක. එතකොට ඔබට අර බාහිරින් පැනුණු ඔබ
අපි මගේ කරගත්තු ලෝකය ඒ මගේ කරගත්තු ලෝකය මමමයි නේද? ඔබම හැරෙන්න ඔබට බාහිරින් ලෝකයක් පැනවිලා තිබුණද? සැකසීලා තිබුණද? ඔබ පණව ගත්තා මිසක. ඔබ ඔබේම සෙවණැල්ලට රාග කරා, ද්වේෂ කරා. මෝහයෙන් වැළඳගත්තා. ඔබ ද්වේෂ කරේ ඔබටමයි. ඔබ තණ්හාවෙන් අල්ලගත්තේ ඔබවමයි. ඔබමයි කිව්වේ ඔබ කියලා පනවගත්තු මේ සිතමයි මේ විපාක චිත්තය. අනන්ත පසුබිමක නිර්මාණය වන චිත්තය. විපාකයක්. පූර්ව කර්මයක්. ඒකත් ඒකාකාරීව පවතින දෙයක්ද? බලන්න ඒකත් එයා ඒකාකාරීව පවතිනවද කියලා ඒ චිත්තය පව මේ විපාක ස්වභාවය ඔබට ඒ ආකාරයෙන්ම පවතින්නේ නැහැනේ. ඔබට පේනවා, ඇසෙනවා, දැනෙනවා. ඒ සංඥාවල් විනාශ වෙනවා. ඒ පේන පරාසයන් විනාශ වෙනවා. ඒ කියන්නේ ඒ චිත්තයේ වෙනස් වීම පමණයි උරුම වෙලා තියෙන්නේ. එතනම හටගෙන නිරුද්ධ වෙන, නැවත හටගන්න, නිරුද්ධ වෙන, හටගන්න, නිරුද්ධ වෙන ධර්මතාවය. එතකොට අනන්ත වූ පසුබිමේ හටගන්නා ඒ පුරාණ කර්ම ඒ චිත්තය හටගන්නකොට ඔබේ රූපයම වෙනවා. ඒ හරහා දැනීම් සැකසෙනවා. ඔබට යමක් දැනෙනවා. සිතිවිලි සකස් වෙනවා. ඔබ බාහිර අභ්‍යන්තරේ ගොඩනගා ගන්නවා. ඒ තුලින් සංසාර චක්‍රයක් සකසනවා. එතකොට ඒ චිත්තය එතනම සැකසීලා එතනම නිරුද්ධ වෙනවා. ආයි ඊළඟ චිත්තය සැකසෙනවා. ඊළඟේ චිත්තය සැකසෙනකොට පෙර චිත්තය එතනම අවසන්. ඉතුරු නැතුවම අවසන්. එතකොට
මේ මොහොතේ මේ දැන් හටගත්ත චිත්තය. මේ දැන් හටගත්ත චිත්තය ඔන්න නිරුද්ධ වුණා. ඊළඟ චිත්තය තාම හටගත්තේ නැහැ. පෙර චිත්තය මේ දැන් හටගත්ත චිත්තය ඉතුරු නැතුවම නිරුද්ධයි. ශේෂ නොවන ලෙස නිරුද්ධයි. ඊළඟ චිත්තය හටගත්තේ නැහැ තාම. ඇතිවීම තුලම නැති වෙන ක්‍රියාවලියක් තාම වේගවත් ආකාරයට. නමුත් ඒ නැති නිරුද්ධ වෙන චිත්තය ඊළඟ චිත්තය හා කිසිම සම්බන්ධතාවයක් පැනවෙන්නේ නැහැ. එතකොට මේ මොහොතේ නිරුද්ධ වෙන සිත සහ ඊළඟ සිත තාම හටගත්තේ නැහැ. ඒ අතරතුර මොකක්ද ඔබට පැනවෙන්නේ? මොන වගේ ස්වභාවයක්ද? නිරෝධයක්ද මෑ නිරෝධය. විපාක නිරෝධය පමණයි පවතින්නේ. ඒක තමයි සත්‍ය. ඒ කියන්නේ මෑණිනි නිරෝධ මේ විපාකය කියන එක පවා අපිට පණවන්න බෑ උතනදිනේ. කියන්නේ බෑ. දැන් ඒක තමයි දැන් එක ඒ චිත්තය විපාක චිත්තය එතනම නිරුද්ධයි. ඉතුරු නැතුව ශේෂ නොවේ නිරුද්ධයි. ඊළඟ චිත්තය හට ගන්නවා. තාම හටගෙන නැහැ. මේ සිත නිරුද්ධයි. ඊළඟ සිත හටගෙන නැහැ. එතකොට එතන ස්වභාවය අපිට පණවන්න බෑ ඇත්තටම. අපි ඥානයට හසු වෙන්නේ නිරෝධයක්. එතන මෙතන සකස් වෙන විපාක නිරෝධයක් පමණයි. එතකොට අන්න ඒ විපාක චිත්තයන් දෙකේ නිරුද්ධ වෙන සිත සහ හටගන්නා සිත අතර පවතින ස්වභාවය. ඒ ස්වභාවය අපිට පණවන්න බෑ. වචන වලින් පණවන්න බෑ. අපි පරිනිර්වාණ මොහොත කිව්වොත් අපි ඇත්තටම මේ මොහොතේ සිද්ධ වෙන මරණය කිව්වොත් ඇත්තටම අපේ මරණය වෙන්නේ එතන. ඇත්තටම මේ මම කියලා පනවාගත්ත චිත්ත ස්වභාවයේ මරණය වෙන්නේ එතන. නමුත් අපිට මේ ඒ චිත්තේ ඒ විඥාන මායාවේ තුල ඝන සංඥාවෙන් හසු කරගත්ත රූපයක් පැනගුණ නිසා අපිට සම්මතේ වෙනම මරණයක් සැකසීලා තියෙනවා. මේ මොහොතේ මේ අනන්ත වූ පසුබිමක සැකසෙන චිත්තය ඒ චිත්තය තුළම නම් මේ රූපය නිර්මාණය වෙන්නේ. මේ කය නිර්මාණය පැනවෙන්නේ එතන නම්. එතකොට ඒ චිත්තය එතනම මියදෙනවා නම් එතනම නිරුද්ධ වෙනවා නම් එතකොට අපිට ඝන සංඥාවෙන් සම්මතේ මැරෙන්න කයක් තියනවද?
මැරෙන්න කයක් තියා අපිට ඇත්තට මෙතන කෙනෙක් ජීවත් වෙන කෙනෙක් සත්වයක් පැනවෙනවද? අවසරයි මෙනෙන් වහන්ස වහන්සේට මාගේ නමස්කාරය. මෙනෙන් වහන්ස එහෙම එතෙන්ටත් නමක් වෙනන සමාධිමත් ස්වභාවයක් වගේ ස්වභාවයක් අත්විඳීමක් තියෙනවනේ මෙනෙන් වහන්ස. දැනෙන ස්වභාවයක්. දැන් අර දෙකක් අතර සිතක් පහළ වෙලා ඊළඟ සිත පහළ වෙන්න පෙර අවස්ථාව මැද අවස්ථාව ගත්තාම කියන්නේ ඒකටත් දැනෙන්නේ කොහොමද දැනෙන්නේ? නිකන් කියන්නේ සමාධිමත් ස්වභාව කියන්නේ කාරාර නිකන් උදාහරණයක් ගත්තොත් අර ඒත් මම මේ නන්දීලා සිතුවිලි ගොඩක අතර මම වෙලාවගේ කල්පනා කරලා වගේ කියලා දැන් හිතේ අර කියන්නේ අර හඳුන් කූරක දුමාරයක් අත වෙන ස්වභාවය වගේ එහෙම ස්වභාවයලොත් තියෙනවනේ. එහෙම අත්දැකීමක් එහෙම යමක් පනවන්න පුළුවන් නම් අපිට නිවනක් පනවන්න බෑ. එහෙම නෑ මේ චිත්තයන් අතර ඉතුරු නැතුව ශේෂ නොවි ඒ නිරුද්ධ වෙන ස්වභාවය නිසා තමයි බුදුන් වහන්සේ මෙතන මේ නිවනක් කියන එක පනවන්න පුළුවන් වෙන්නේ මහණෙනි කියලා. ඒක අඟුලිමාල ඒ අඟුලිමාල දමනය කරන අවස්ථාවේ අඟුලිමාලට කියනවනේ දැන් අඟුලිමාල අර දහස් ගාණක් මිනිමරුවා කෙනෙක් මම කියන තැන එතන යා ඒ දුක් වෙන වෙලාවේ එතකොට බුදුන් වහන්සේ කියන්නේ එතන තියෙන ගහකින් කොළයක් කඩාගෙන ඉන්න කියලා. ඊට පස්සේ කොළය එතන ගහෙන් කොළයක් හැදුවම ඊට පස්සේ කියනවා ඒ කොළය ඒ තියෙන විදියට මේකේ මේ එතන හයි කරන්න කියලා. ඒ නටුවේ තිබුණ විදියට මෙතන ඒ කඳේ හයි කරන්න කියලා. ඉතින් ඒක කරන්න බැහැනේ. ඉතින් එතනින් පෙන්නුවේ උපමාවෙන් බුදුන් වහන්සේ මේ සිත මේ උපන් සිත එතනම නිරුද්ධ වෙනවා. ඊළඟට හටගන්නේ වෙනම චිත්තයක්. කියන්නේ ඒ එතනම නිරුද්ධ වෙච්ච සිතය නිරුද්ධ වෙලා අවසానයි. ඒකයි ඉස්සරහට අලවලව යන එක තමයි සත්‍යය කරන්නේ. ඒ කොලේ කැඩුවා නම් කැඩුවා. ආයෙතන හිටවන්න බෑ. සත්‍ය ස්වභාවය මේ මොහොතේ හටගන්නා සිත ඒ එතනම නිරුද්ධයි. ඒ සිතවිල්ල එතනම නිරුද්ධයි. ඒකයි ඉස්සරහට අලවලව අරගෙන යනවා. අවසරයි එතන කල්පනා කරනවා වගේ ස්වභාවයකට අපි මාගේ ස්වභාවය මං ගත්තොත් කල්පනා කරලා ඒක ගැට ගහනවා වගේ ස්වභාවයක් මම නනස ඒකයි මෙයා විනාශ වෙන්නේ. කල්පනාට මානසික මහිතෙන්ම කල්පනා කරනවා අර වෙන ස්වභාවය. ඒක මට මොන ස්වභාවයද? ඒක නිරුද්ධෙන් කද්දෙන් බන කියනකොට මමම කියවෙන එක ඒක මට එහෙන එක ඔක්කොම එක සිත් වෙලා ඉවර වෙනවානේ මෑණියෝ. ආයෙ අලුත් සිතක් පහළ වෙනවා. එහෙමනේ ඒක එහෙම යනවා. ඒක ෆ්ලෝ එකක් තියෙනවා. කියන්නේ ගලාගෙන යන ස්වභාවයක්. අර නතර වෙනකොට ගලාගෙන යන සිත්ලි සමුදායක් නේ පවතින්නේ. එතකොට ඒකේ එතන ඒ මොහොතේ එතන සිතවිල්ලකින් සිතවිල්ලක් නිරෝධය අපිට දකින්න පුළුවන්. මොකද මෙතන විපාකයේ තුල මේ මොහොතේ සකස් වෙන පංචස්කන්ධ ස්වභාවයේ ඒ නිරුද්ධ ස්වභාවය දකින්න බෑ අපිට. ඒක දකින්න වෙන්නේ ප්‍රඥාව තුලින්. එතකොට අපිට
මේක ප්‍රඥාව තුලින් ප්‍රඥාවෙන් එන දැක්මක් තමයි මම මේ වෙලාවේ දේශනා කරේ. ඒ කියන්නේ මේ මොහොතේ හටගන්නා සිතිවිල්ලම තමයි මේ ඝන සංඥාවෙන් පැනවෙන මේ රූපය. එතකොට ඒ ඝන සංඥාවෙන් පැනවෙන රූපය විතරයි මම පෙන්වුවේ. එතකොට ඒ වගේම තමයි අනිත් සියලු මේ මොහොතේ යම් කිසි පෙනීම තුල යම් රූප සමුදායක් පවතිනවද ඒ සියල්ලම ඒ ස්වභාවයටයි. ඒ මොහොතේ හටගන්නා චිත්තය තුල සකස් වෙන සිවණලි මේ විපාක ස්වභාවය. ඒ සකස් වෙන ස්වභාවයන් එතරම් සැකසෙනවා නිරුද්ධ වෙනවා සැකසෙනවා නිරුද්ධ වෙනවා. ඒ විදියට සැකසෙමින් නිරුද්ධ වෙමින් සැකසෙමින් නිරුද්ධ වෙමින් ගලාගෙන යන ස්වභාවයක් පවතින්නේ. ඉතින් මෙන්න මේ ගලාගෙන යන මේ සිතිවිලි සමුදායට තමයි මේ මම කියලා හනවගෙන තියෙන්නේ. මම සහ ලෝකය පැනවිලා තියෙන්නේ මම පැනවිලා තියෙන්නේ මේ එතනම නිරුද්ධ වීමෙන් එතනම සැකසෙමින් නිරුද්ධ වීමෙන් ගලන සිතිවිලි සමුදාය හරියට ගලන ගඟක් වගේ. දැන් ගඟක් ගත්තොත් අපි එක තැනකට අපි ඒ අත දැම්මොත් එතන ඒ මොහොතේ අහුවෙන ඒ ජලාංශු නෙමෙයිනේ අපිට ඊළඟ මොහොතේ හම්බ වෙන්නේ. දැන් එතකොට ඒ ජලාංශු ඒ පැත්තෙන් ජලාංශු අනිත් පැත්තෙන් අත ගත්තොත් අතත් ඒ වගේනේ. යත කියන්නේ එතන චිත්ත ස්වභාවයක් නේ. එතකොට ඒකත් එතනම ගෙවෙන ස්වභාවයක්. තමාර එතන ගඟට උපමා කරේ ඒ වගේ දැන් අර එතනම සකස් වෙමින් ගලන ඒ චිත්තද ප්‍රවාහය සිතුවිලි ප්‍රවාහයකට මම කියලා හරියට අර ගලන ගඟකට මම කිව්වා වගේ. මෑණියන් සාසරයි මේ එතකොට එන ඇති වෙන සිත අපිට නවත්තන්න බෑනේ ඒක ස්වභාවිකයිනේ. එතකොට ඒ ඇති වෙන සිතට අපි තුල ඇති වෙන රැවටීම කියන එක අපිට නතර කරගන්න පුළුවන් නේද? ඉතින් රැවටීමනේ මම පෙන්නුවේ දැන් උතන සිතක් තියනවද කියලා. සිතක් තියනවද එතකොට ඔබ මේ බාහිරය කියලා පනවගෙන තියන්නේ ඔබේම සිතට නේද ඔබටම නේද කියන එක නේද මම පෙන්නුවේ. එතකොට අර බල්ලගේ හිල්ලා වතුරට බුරන්නේ තමාටම බව අපි දකිනවනේ. එතකොට අපි කෙනෙක්ට ගිහිල්ලා බනිනවා නම් රණ්ඩු වෙනවා නම් ඒ අපි බනින්නේ රණ්ඩු වෙන්නේ තව කෙනෙක් එක්කද නැත්නම් අර බල්ලා හේවණල්ලට තමාගේම හේවණල්ලට බුරා ගන්නවා වගේ මගේම සිතට මම මේ කතා කරන්නේ මම මේ බැනගන්නේ මම රාගයෙන් බැඳෙන්නේ. තන හරි සියුම් ගැඹුරුයි. මම සිහියකින් දකින්නේ තමාට ඇත්තටම මේ දැන් මම කිව්වේ මෙතන අපිට මේ දුරු කර යන්න මේ නතර කරන්න විනාශ කරන්න තියෙන ස්වභාවයක් නෙමෙයි. මෙතන මේ නිර්වාණය කියන්නේ. මේ පැනවිච්ච ලෝකයේ ඇත්ත දකින්න එක. ඒ ඇත්ත දැක්කට පස්සේ අපිට එතන මේ රාගයෙන් බැඳෙන්නවත්, ද්වේෂයෙන් ගැටෙන්නවත්, මෝහය තුල මුලා වෙන්නවත් දෙයක් පැනවෙන්නේ නැති බව. මේ ලෝකයේම සිතක් බව.
විශ්වයම එකම සිතක් බව. ඒ පැත්තට හැරෙන්න. ඇයි හැමතිස්සෙම මේ සිතවිල්ලක් අල්ලලා සිතවිල්ල මගේ කර කර ඒක ගැන ඒකේ පස්සේ දුවන්නේ කොහේ තියෙන සිතවිල්ලක්ද? මේ සිතවිල්ල ඇත්ත දකින්න. මෙතනම මැවෙන මේ විපාක ටිකේ ඇත්ත දකින්න. මේ විපාක ටිකට සිහිය පවත්වන්න. එතන හරියටම ප්‍රත්‍යක්ෂ වුණු දවසට ඔබට මේ විපාකේවත් පිටින්න බැරුව යනවා. ඔබට මේ ලෝකයේ තුල පිටින්න තැනක් නැතුව යනවා. මෑණියනේ අවසරයි මෑණියන සිත විතරක්ම තියෙන තැනදී කය පවා හැදිලා තියෙන සිතෙන් වෙනකොට කයක් සකස් වෙන්නේ නැති තැනදී සිතකුත් ඉතින් සකස් වෙන්න විදියක් නැහැ අනිත් පැත්තට බැලුවාම නේද මෑණියනේ සිතවත් සකස් වෙන්න විදියක් නැහනේ හරියටම හරි ඒ දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් සකස් වෙමින් පවතිනවා එකක් බොරු බව දකිනවා නම් අනිත් එකෙත් පිටීමක් නැතුව යනවා උන්ට තමයි ප්‍රඥාව පහළ වීම කියන්නේ. එතන නේද මෑණියනේ විසංකාර ගතං චිත්තං කියන්නේ. ඔව්. ඒකත් සිතේ දෙකීම සකස් වීමක් නෑ. ඒ සකස් වෙනවා අපි සකස් වීම දකිමින් යනවා මාර්ගය තුල. පිට අවසානයේ දකින්න මේ දෙකම සකස් නොවන බව, සකස් නොවන ධර්මතාවයක්. ඒක අසංකතය ස්පර්ශ කරලා කියන්නේ. අසංකතය කියන්නේ නිබ්බාන ධාතු. අන්න එතෙන්ට අපිට ඒ සකස් නොවන තැනට අපිට වචනෙන් පනවන්න දෙයක් නැහැ. එතන හැංගීමක් විතරයි. අපිට ඒක විස්තර කරන්න බෑ. හොඳයි අපි නාද දේශනාව නතර කරමු. පොසොන් සඳනම් මා දිහා බලාගෙන ඉන්නවා. කිව්වේ ඒක ගොඩක් මට උපකාරයි වුණා. උන්වහන්සේ කිව්වේ මේ අපේ සිත තුළේ කය කියන එක සිතුවිල්ලක් හැටියට දකින්න කියලා. අපි දැන් රැකීමෙන්නේ කය තුළ සිතක් තියෙනවා කියලා. ඒකෙන්නේ මේ අපි මෝහයටපත් වෙලා මේ ඔක්කොම අපිට වැරදෙන්නේ. එතකොට අපි හරි ප්‍රඥාවටපත් වෙනකොට මේ කය කියන්නේ සිත ඇතුලේ ඇතිවෙච්ච චිත්තචෛතසික ස්වභාවයක් කිව්වහම ඉතින් එතන මොකක්වත් නැහැ කියන එක හොඳට මේ වැටහෙනවා මෑණියන්වහන්සේ. අපි ඉතින් රැවටිලා හිටපු නිසානේ මේ ඔක්කොම අපිට ගොඩක් අපි මේ ලෝභ ද්වේෂ මෝහ ඔක්කොම කරගෙන යන්නේ. ඔව්.
ඒක හොඳට තේරුණා ඔබ වහන්සේ අද අර කියාගෙන යනකොට ඒක ලස්සනට ඔබ වහන්සේ එතනට ගෙනාවා අපිව මට ඒක හොඳට දැනුණා මෑණියන් වහන්සේ. හොඳයි. එතකොට විදර්ශනා කරන්නේ මානසිකාර කරන්න අනිත් සියල්ලත් ඒ ආකාරයට මේ දැනෙච්ච ආකාරයටම මේ හැමතැනම පැනවෙන ලෝකය මේ ඉතියක් තුලින් මේ මොහොතේ හට ගන්නා බව දකින්න. එහෙමයි. එතන තමයි අත්හැරීම තියෙන්නේ. නැත්තම් මේ භෞතිකයේ වස්තුවේ අත්හැරීම නෙමෙයි. අත්හැරීම අහුවෙන්නේ අනිත් එතෙන්ට ආව කෙනාට තමයි නියම අත්හැරීම. එතන දැනුම තැන ඒ ස්වභාවයේ පීඩිතපු තැන තමයි නියම අත්හැරීම කියන තැනට යොමු වෙන්නේ. නියම අත්හැරීම එතන. හරිනවා නෙමෙයි අත්හැරෙනවා. මොන හරි කිව්වද ඇහුවද? ප්‍රශ්නයක් ඇහුවද කවුරු හරි? අවසරයි මෑණියන් වහන්සේ. ඔව්. දැන් ඔය හැම මොහොතේම අපි සිතත් එක්කනේ ඒ අවබෝධ වුණාම තව එක තැනකදී එන දෙයක් තමයි මේ ශරීරයට එන දැඩි වේදනාවක් හරි ගොඩක් අසනීප වුණාම එතකොට ඒ වේදනාවත් හිතෙන් හදාගත්ත දෙයක් වුණාට ඒකට ඒක ඇතෑරෙන්න ඒක අවබෝධ වෙන්න දැඩි වීරයක් ඕනේ නේද? නෑ මේ චිත්තය මේ ලෝකෙම චිත්තයක් වෙන තැනදී එතන ඇත්තටම ඒ චිත්ත ස්වභාවයට සමවැදිලා ඒ ප්‍රත්‍යක්ෂයේ ස්වභාවයට සමවැදිලා ඇත්තටම මේ වේදනාව ඒක ඇත්තටම පුළුවන් ඒක බැරිකමක් නැහැ ඒ මහා කායික වේදනාවකට ඇරෙන්න සාමාන්‍ය වේදනාව නම් කොහොමත් ඒ වේදනාව එතන දැරීමක් කරන්න පුළුවන් ඒක ඇත්තට මේ සත්‍ය තුල ඒක මට වචන වලින් විස්තර කරන්න බෑ මොකද ලෝකයක් කයක් ඝන සංඥාවක් සතර මහා ධාතුවක් හම්බු නොවන තැන ඒ වේදනාවත් එතන ඒ මොහොතේ හටගන්නා විපාක ස්වභාවයක් ඒ විපාකයේ විඳින්නෙක් නැති විඳීමක් පවතිනවා. එතන විතරයි අරමුණු වෙන්නේ. එතනට එන්න මේ ලොකු අවබෝධයක් තියෙන්න ඕනේ නේද ඔය කියන විදිහට. ඉතින් ඒක තමයි අරහත් වහන්සේගේ ප්‍රත්‍යක්ෂය කියන්නේ. අරිහත් ස්වභාවය කියන්නේ. මොකද දැන් අපි නිරන්තරයෙන්ම ඇහෙන දකින මේ හැම මොහොතකම සිතුවිලි එන ඒවා හැමදේම දැක ඒ අවබෝධයත් එක්ක ඉන්නකොට මේ මට පුද්ගලිකව දැනෙච්ච දෙයක් මේක ශරීර වේදනාවක් දැඩි මේ සාමාන්‍ය දෙයක් නෙමෙයි දැඩි ලෙස දැනෙන අවස්ථාවකදී කොහොමද එතන දැකලා ඒක ඉවසන්නේ කියන මේ ප්‍රශ්නයක් ආවා. ඒක මෙහිමයි ඒක ඒ කය කියන එක පූර්ණ චිත්තද ස්වභාවයක් කියන තැනට පැමිණලා නැති වෙන තාක්කල් ඒ වේදනාව විඳින්න වෙනවා. දැන් අපිට මේක ඇත්තටම මේක පූර්ණ ප්‍රත්‍යක්ෂය කියන තැන මං කිය පිහිටන්න තැනක් නැතු වෙනවත් ස්වභාවයක් කියලා මේ කෙනෙක් කයක් රූපයක් පිහිටන්න තැනක් නැහැ. එතකොට මේ මොහොතේ අනන්ත පසුබිම තැන සකස් වෙන චිත්තය පුරාණ කර්මයක්. ඉතින් ඒක ප්‍රඥාව තුළින් ඒ ප්‍රඥාව අවබෝධය තුළ එතන දකිනවා හැබැයි දකින්න කෙනෙක් නෙමෙයි
එතනින් එහාට ඇත්තටම කයක් කියන එකක් පැනවෙන්නේ නැතුව යනවා. මේනන අවසරයි එතන මේනන හන්සේ අර වේදනාව කියන්නේ ඇත්තට ඒකත් සිතුවිල්ලක් වගේ එකක් නෙවෙයි නේද? එතකොට ඒකත් දැන ගැනීමක් නේ. එතකොට ඒකට පවට දැන් ලෝකෙ මේ ඇත්තටම මේ සිතිවිල්ලත් බොරුවක් නං. ඔව් ඒකට මම ඒක කියන්නේ වේදනාව බවට පත් වෙන්න කියලා. එතකොට එතකොට ඔය වේදනාවට දනසික පැනවේ මොනවාද දිය බුබුලනේ. දිය බුබුල කියන්නේ මේ මොහොතේ හේතුමස එතන සකස් වෙන තැනදීම කියන්නේ විනාශ වෙන දෙයක් නේ දිය බුබුල කියන්නේ. නේ මේ බිඳුව වැටෙනකොටම ඒ පොළොව මත ස්පර්ශ වෙන වතුර ස්පර්ශ වෙනකොටම හට ගන්නවා දිය බිඳුව එතනම විනාශ වෙනවා. ඒ වගේ ස්වභාවයක් තමයි වේදනාව කියන ස්වභාවයට පැනෙන්නේ බුදුහාමුදුරු උපමාවක් ලෙස. එතකොට මෙතන හේතුමස්ත ඒ මොහොතේ විපාක චිත්තය සකස් වෙනකොට ඒ විපාක චිත්තය සකස් වීම තමයි ඒ දැනීම වේදනාව විදියට එන්නේ. කෙනෙකුගේ වේදනාවක් නෙමෙයි. විපාකයේ සකස් වීම. ඒකත් ඒකාකාරී පවතින වේදනාවක් නෙමෙයි. ඒකත් මායාවක්. අවසරයි වෙන්නේ නැහැ. ඔව් කියන. මට පැහැදිලි නෑ. දැන් පැහැදිලිද වෙන්නේ? ඔව් කතා කරන්න. දැන් නේනහන්සේ දේශනාව කරගෙන යනකොට ප්‍රශ්නයක් ඇහුවානේ දැන් කාටද ඒක ඇහෙන්නේ කවුද කොහොමද කියලා. ඇත්තටම එතකොට නේනහන්ස එතන ලොකු ක්‍රියාවලියක් අත්දැකීම් තියෙනවා කියන්නේ මට කියන්නේ පේන්නේ දැනෙන ඔක්කොම එකවර සිද්ධ වෙනවා වගේ නිකන් ඒක එතනම සිද්ධ වෙන ක්‍රියාවලියක් වෙලා නිරුද්ධ වෙනවනේ. කියන්නේ දැනගන්නේ කොහොමද කියලාත් මම නියහුවානේ. එතන දැන් එතන මම මෑණියන් කියන දේ ධනේශනාව පැහැදිලි හොඳටම පැහැදිලි මෑණියන් වහන්සේ. හොඳටම පැහැදිලි තේරෙනවා මේ ප්‍රකාර. ප්‍රායෝගිකව මේ ප්‍රත්‍යක්ෂයටම යන්න ඉතින් තව ඉතින් ඒක නිරවුල් කරගන්න තව උත්සාහ කරන්න වෙනවා. කියන දේ තේරෙනවා හොඳටම. ඒ තේරිච්ච තැන තව වඩන්න එච්චරයි තියෙන්නේ. මේ මොහොතේ වෙන මේ මොහොතට ඒ තේරිච්ච දේ ගලපන්න. මේ මොහොතේ වෙන සංසිද්ධියට ඒ දැනෙච්ච දේ අවබෝධ වෙච්ච දේ ගලපන්න. ඒ අවබෝධය තුල මේ මොහොත දකින්න. හොඳයි නම් තිරුවන් සරණයි හැමෝටම.